හැමෝටම සුබ දවසක්. අපි අද අපේ හතරවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි කලින් කරපු එකේ ඉතුරු කොටස, ඒ කියන්නේ NPI නැත්තම් commercialization process එකේ දෙවෙනි කොටස. කලින් වීඩියෝ එකේදී අපි engineering validation phase එක ගැන කතා කරා. අපි අද කතා කරන්නේ engineering validation phase එක complete වුණායින් පස්සේ කරන්න තියෙන design validation batch එක ගැන. ඒකෙදි සාමාන්‍යයෙන් අපි යුනිට් 50ක් 200ක් වගේ අතරතුරත manufacture කරනවා. මොකද මේක තමයි අපිට සෑහෙන්න ටෙස්ටිං සහ සර්ටිෆිකේෂන් වලට ඕන වෙන්නේ. මේකෙදි අපිට ෆික්ස් කරගන්න ඕන තියෙනවා එන්ක්ලෝෂර් ඩිසයින් එක ඉවර කරන්න ඕනේ. මෝල්ඩ් එකක් කරගන්න. මේක ඇත්තටම ෆයිනල් ප්‍රොඩක්ට් එක තියෙන ප්ලාස්ටික් මෝල්ඩ් එකේම ප්‍රොඩක්ට් ප්‍රොඩක්ෂන් එක කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සෝසින් නෙට්වර්ක් එක හරියට හදා ගන්න ඕනේ. මෙන්න මේ පැච් එකෙන් පස්සේ DV හරියට සාර්ථක ඉවරුණායින් පස්සේ අපිට මැනුෆැක්චරර්ස්ලා වෙනස් කරන්නත් බෑ. අපි ගන්න ප්‍රොඩක්ට් එක අපි අදාළ මැනුෆැක්චරර් එකෙන් ගන්නවා කියලා ෂුවර් කරගන්න ඕනේ. ඒක තමයි බල්ක් ප්‍රොඩක්ෂන් එකටත් යන්න ඕනේ. මොකද අපි එක මැනුෆැක්චරර් එකෙන් D batch එක හදලා බල්ක් ප්‍රොඩක්ෂන් එකට මැනුෆැක්චරර් එකෙන් ගියාම එයාගේ ප්‍රොපර්ටිස් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙනකොට ඔක්කොම සර්කිට් එකට දෙන මොඩිෆිකේෂන් ඉවර වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ ප්‍රොඩක්ෂන් වැලිඩේෂන් ඩිසයින් වැලිඩේෂන් බැච් එකකින් පස්සේ මෙන්න මේ අයිටම් ටික තියනවා ඉවර කරන්න. පළවෙනි එක කෝකියර් ෆීඩ්බැක් එක ගන්න. කන්සියුමර් ෆීඩ්බැක්. ඒ කියන්නේ අපිට මේකේ ගොඩාක් සාම්පල් තියෙන නිසා සහ මේක අන්තිම අපියරන්ස් එක නිසා. ඒ කියන්නේ මේක හරියට මෝල්ඩ් එකක් කරලා හරි අවුට්පුට් එක එන නිසා ඒක අපි වැඩි දන්නේ නැති කන්සියුමර්ස්ටත් යවලා ෆීඩ්බැක් ගන්න පුළුවන්. ඊට පස්සේ රිලයබිලිටි සහ ෆන්ක්ෂනල් ටෙස්ටිං. මේකෙදි අපිට ඕන ඔක්කොම රිලයබිලිටි රික්වයර්මන්ට් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් ඉවර කරන්න ඕනේ. මේකෙන් පස්සේ එරර්ස් තියෙන්න බෑ. අපි රිලයබිලිටි මේ කිසිම ටෙස්ට් එකක් ෆේල් වෙලා බග් ප්‍රොඩක්ෂන් එකට යන්නේ නැහැ. ඊට පස්සේ මාකටිං සාම්පල්ස් හදන්න ඕනේ. අපි මාකටිං සාම්පල්ස් අපේ මාකටිං ටීම් එකට ගිහින් දෙන්න ඕනේ. අපේ ඉන්වෙස්ටර්ස්ලාට මාකට් කරන්න. එතකොට අපේ ස්ටෝර්ස් වලට, සබ් කොන්ට්‍රැක්ටර්ස්ලාට, ඩීලර්ස්ලාට ඒගොල්ලන්ට මාකට් කරන්න මේ මාකටිං සාම්පල් ගොඩක් ඕන වෙනවා. ඊට පස්සේ අපි ප්‍රී සර්ටිෆිකේෂන් ටෙස්ට් කරනවා. මොකද හේතුව අපි සර්ටිෆිකේෂන් එකට එකපාරම සාම්පල් ලැබුවොත් එහෙම ඒක ෆේල් වෙන්න පුළුවන්. සර්ටිෆිකේෂන් එක කියන්නේ ගොඩාක් ගණන් සහ වෙලාවක් යන වැඩක්. ඒක නිසා අපිට පුළුවන් අපේ සාම්පල් වලින් ප්‍රී සර්ටිෆිකේෂන් ටෙස්ට් එක කරන්න අපේ තියෙන ෆැසිලිටිස් වල අපේ තියෙන ටෙස්ටිං ජිග්ස් වල. ඊට පස්සේ ඒක හරියනවා නම් විතරක් සර්ටිෆිකේෂන් වලට යවන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා ඇක්සලරේටඩ් යූසේජ් ටෙස්ට් කියලා. ඒ කියන්නේ අපි මේක ඇත්තටම අපි හිතමුකෝ අපි අවුරුද්දක් වොරන්ටි දෙනවා කියලා. අපිට දැනගන්න ඕනේ අවුරුද්දක් යනකම් මේක තියෙයිද කියලා ප්‍රොඩක්ට් එක. එතකොට අපි එයාට ඇක්සලරේටඩ් යූසේජ් ටෙස්ට් එකක් කරලා හොයාගන්නවා. එයාගේ දිගටම වැඩ කරලා දවස් 7ක් විතර තිස්සේ හොයාගන්නවා මේක හරිය අවුරුද්දක් විතර තියෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා කියන එක. මෙන්න මේ ටික හරි ගියයින් පස්සේ අපිට කියන්න පුළුවන් අපි DV batch එක ඉවරයි. දැන් මේ ප්‍රොඩක්ට් සාම්පල් එක ready to manufacture. බල්ක් ප්‍රොඩක්ෂන් එකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ බල්ක් ස්කේල් අප් ස්ටේජ් එකට ගියාම දැන් අපි ප්‍රොඩක්ට් එක DV ස්ටේජ් එකේදී අපි කියලා තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක දැන් මැනුෆැක්චර් කරන්න පුළුවන් මේ තියෙන විදියෙන් කියලා. ඊට පස්සේ හැබැයි මැනුෆැක්චර් කරන්න ගියාම එකපාර යන්න බෑ අපිට මැනුෆැක්චරින් වලට. ඒකෙත් කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි එකින් එක කිව්වොත් එහෙම පළවෙනි දේ අපිට රෝ මැටීරියල් ඕඩර් කරන්න ඕනේ. අපි අර ඉස්සෙල්ලා ෆික්ස් කරගත්ත මැනුෆැක්චරර් ළඟම. ඊට පස්සේ රෝ මැටීරියල් ටික ඔක්කොම එනේවා ටික ටෙස්ට් කරලා QC කරන්න ඕනේ. මොකද අපි කලින් බැච් එකේ හරියට ආවට මේ මැනුෆැක්චරර් එකේ දෙවෙනි බැච් එක වෙනස් වෙන්න පුළුවන් ඊට වැඩිය. ඒක නිසා අපි එන රෝ මැටීරියල් ඔක්කොම ටෙස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් ලයින් එක හදන්න ඕනේ. ප්‍රොඩක්ෂන් ලයින් එකේ ළමයින්ට ට්‍රේන් කරලා සුපර්වයිසර් ට්‍රේන් කරලා ඒගොල්ලන්ට කරන හැටි කියලා දීලා ප්‍රොසීඩියර්ස් හදලා ඒවට ලේබල් ගහලා ඒ ටික සෙට් කරන්න ඕනේ. ඇත්තටම ඒක ඔයාලා ප්‍රොඩක්ෂන් ලයින් එකට කරන්න දීලා හිටියොත් එහෙම මේක හරියට වෙන්නේ අනිවාර්යෙන් ඔය ප්‍රොඩක්ට් එක ඩිවලොප් කරපු එක්කෙනා එතෙන්ට ගිහින් ඒ වැඩේ කරන්න වෙනවා. ඒගොල්ලන්ට උදව් කරන්න වෙනවා. ඊට පස්සේ අපි QC software QC tools හදන්න ඕනේ. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එක හැදුවාම ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ජිග්ස් ඕනේ. ටෙස්ට් කරන්න ජිග්ස් ඕනේ. ටෙස්ට් පොයින්ට් වලට තියලා හැම එකම ටෙස්ට් කරන්න ඕනේ. මොකද්ද මේ එන අවුට්පුට් එක හරියද? මේ ICs ටික හරියද? ෆන්ක්ෂනල් ටික හරියට වෙනවද කියලා. ඊට පස්සේ ඒ data ටික රෙකෝඩ් කරගන්න කොහේ හරි ඔයාලට පස්සේ පාවිච්චි කරන්න. ඒකට softwares ලියන්න ඕනේ. අන්න ඒ ටික ඔයාලා කරන්න වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රොඩක්ෂන් එක එකපාරම 20000ක් හදන්න දෙනවා. එකපාරම 20000 හදන්න නැතුව අපි ප්‍රොඩක්ෂන් වැලිඩේෂන් බැච් PV බැච් කියලා එකක් හදනවා. ඒකෙදි අපි කරන්නේ 100ක් විතර හදලා ප්‍රොඩක්ෂන් එක පොඩ්ඩකට නවත්තලා අපි ඒක ටෙස්ට් කරන එක.
අපි quick PV test එකක් කරනවා මේ එකේ functionality එක හරියට තියනවාද කියලා බලා ගන්න. මොකද අපි DV එක හරියට තිබ්බට මේකේ batch එක වෙනස් වෙලා ගන්න. එක manufacturer එකකින් වෙනස් batch එකක් ඇවිල්ලා. නැත්තම් මේකෙන් මොනවා හරි පොඩි ප්‍රශ්නයක් වෙලා. ඔපරේටර්ස්ලා හරියට ට්‍රේන් වෙලා නැහැ. ඒ වගේ දේවල් නිසා පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒක හොයාගන්න quick PV එකක් කරනවා. ඒකට ගොඩක් කල් ගන්න බෑ. කල් ගත්තොත් එහෙනම් production plant එකකින් ප්‍රශ්න කරනවා. මොකද ඒගොල්ලෝ plant එක available කරගෙන බලන් ඉන්නේ. ඒක නිසා අපි දවසක් දෙකක් ඇතුළත මේ PV test එක කරලා ඕකේ කරන්න ඕනේ. හරි දැන් produce කරගෙන යන්න කියලා. ඊට පස්සේ අපි මේ PV batch එකකින් එනවා තමයි accelerated user test එකට ආයෙසරයක් දාන්නේ. ඊට පස්සේ අපි මේ මේ production validation වැඩ අතරදී අපේ logistic frame එකේ කවුද මේක ship කරන්නේ. ඊට පස්සේ fulfillment කියලා කියන්නේ ඒක සමහරට අලුත් වචනයක් වෙන්න පුළුවන් ඔයාලට. fulfillment කියන්නේ අපි කොහොමද අපිට customers ලාගෙන් එන orders වලට ship කරන්න කියලා. ඒක සමහරට අපි bulk shipment එකක් වෙන්නත් පුළුවන් අපේ dealer-ට. නැත්නම් individual customer-ට යවනවා වෙන්නත් පුළුවන්. fulfillment setup එක කවුද fulfill කරන්නේ. එතකොට ඒවට යන taxation. ඒ වගේ දේවල් fix කරගන්න ඕනේ මේ අවස්ථාවේදී bulk scale up stage එකේදී. ඊට පස්සේ අපි ඇත්තටම bulk production එකක් අරගෙන යනකොට ඒ bulk production එකේ කරන්න ඕන දේවල් තමයි අපි ඇත්තටම bulk production එක කරනවා. ඊට පස්සේ packaging and fulfillment. ඒ කියන්නේ අපි මොනවද package කරන විදිය, box එක හදන විදිය, ඊට පස්සේ මේකට manual එකක් දාන්න ඕන. මේකේ අන්තිම package කරන තැන සමහර product වලට QC test කරන්න වෙනවා. අන්න ඒ වගේද QC labels අලවන්න ඕනේ. ඊට පස්සේ individual consumers ලගේ නමයි ඇඩ්‍රස් එකයි ගහලා බොක්ස් එකකට දාලා DHL පැකේජ් එක ship කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි බලන්න ඕනේ logistic taxation. ඒ කියන්නේ අපි shipment handle කරන්න ඕනේ සහ taxation handle කරන්න ඕනේ. අපි වැරදි HS code එකක් දාලා ගියොත් එතන tax වෙනස්ලා එන්න පුළුවන්. නැත්නම් අපි consumersට එක රටවල consumersට යවනකොට ඒගොල්ලන්ගේ tax scheme, ඒගොල්ලන්ගේ laws වෙනස්. උදාහරණයකට අපි සමහර ප්‍රොඩක්ට් එක ඒ ප්‍රොඩක්ට් එකේ සර්ටිෆිකේෂන් එක යවන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ රට ඇතුළට ගන්නෑ. ඒ වගේ දේවල්. ඊට පස්සේ මේක යන අතරේ අපි ගත්ත ප්‍රොඩක්ෂන් බැච් එකෙන් ටිකක් අරගෙන ඒක ලොන්ග් ටර්ම් ටෙස්ට් එකකට දාන්න ඕන මොන හරි ෆේලියර් පොයින්ට් තියෙනවද කියලා. බැරි වෙලා හරි අපිට එහෙම ෆේලියර් පොයින්ට් එකක් හම්බුනොත් අපිට එක්ක බැච් එක රිකෝල් කරන්න පුළුවන්. නැත්නම් අපේ කන්සියුමර්ස්ට දැනුවත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට වැඩ කරන්න එපා. ඒතර මේක ෆේල් වෙනවා කියලා. අන්න ඒ වගේ. අපි දැනගන්න ඕනේ ටික කාලයක් ඕක ටෙස්ට් කරලා මේ ප්‍රොඩක්ට් එක දැන් සේෆ් කියන එක. ඊට පස්සේ අපි ස්පෙයා පාර්ට් ස්ටොක් එකක් හදා ගන්න ඕනේ. ඩීලර්ස්ලා මැනේජ් කරන්න ඕනේ. අපේ software stack එක තියාගන්න විදියක් හදා ගන්න ඕනේ. ඒ වගේ sales වලට පස්සේ ඕන වෙන requirement ටික අපි හදන්න ඕනේ මේ වෙලාවේදී. ඊට පස්සේ අන්තිමටම කරන්න තියෙන තමයි production ramp down එක. ඒ කියන්නේ දැන් අපි මේ production එක කරලා ඉවර වෙලා සමහර වෙලාවට අපි හිතමු ගොඩාක් කල් යන්න පුළුවන් production එකක් නම් එතකොට ඒක දිගටම මේ production line එකේ යන්න පුළුවන්. එහෙම නැතුව අපි හිතමු batch wise යන production එකක් නම් එහෙම නැත්නම් එක සැරයක් විතරක් තියෙන requirement එකක් නම් අපි production line එක ටික අඩු කරලා product එක discontinue කරන්න ඕනේ. ඒක කරන process එකක් තියෙනවා. උදාහරණයකට අපි දීලා තියෙන product වලට අපි හිතනවා නම් product එක manufacture කරන discontinue කරායින් පස්සේ ආයෙසරයක් line එක set up කරන එක හරිම අමාරුයි සහ වියදම් අධිකයි. ඒක නිසා අපි හිතනවා නම් අපේ product වලින් 5% fail වෙයි කියලා warranty period එක ඇතුලේ සහ usage period ඇතුළේ අපි 5% හදලා තියාගන්න ඕන පැත්තක. එහෙම නැත්නම් අපිට ඒ warranty වලට අලුතෙන් patch එකක් හදනොත් ඒක ගොඩක් වියදම් වැඩි. අන්න ඒ වගේ දේවල් අපි consider කරනවා product එක discontinue කරන්න කලින්. මේ ටික තමයි මේ අපි production එකක් new product introduction එකදී තියෙන එක aspect ටික. අපි ඒ ටික කතා වුණාද අපි ඊට පස්සේ තව ඉතුරු කෑලි වලට යන් ඊළඟ වීඩියෝ වලදී ඊළඟ වීඩියෝ එකේදී මම ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙන reliability spec හදන විදිය, test කරන්න ඕන විදිය සහ reliability වැඩි වෙන්න කොහොමද prototype එකේ ඉඳන් development එක කරගෙන යන්න ඕන කියන. අපි එහෙමනම් අද දවසේ සමු අරගෙන ඊළඟ දවසේ වීඩියෝ එකේදී හම්බෙමු. subscribe කරගෙන යන්න ඔයාලට වීඩියෝ ඉක්මනට බලන්න ඕන නම් එතකොට අලුතෙන් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට notify වෙයි. එහෙමනම් සියලු දෙනාට සුබ දවසක්.